සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ජරා මරණං නප්පජානන්ති ජරා මරණ සමුදයං නප්පජානන්ති ජරා මරණ නිරෝධං නප්පජානන්ති ජරා මරණ නිරෝධගාමිනින් පටිපදං නප්පජානන්ති නමේතේ භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා සමනේසුවා සමන සම්මතා බ්‍රාහ්මනේසුවා බ්‍රාහ්මන සම්මතා නච පනතේ ආයස්මන්තෝ සාමඤ්ඤත්තං වා බ්‍රාහ්මනඤ්ඤත්තං වා දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරಂತಿ තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පින්තුල්ලා ඇතුළු ධර්මාභිලාෂී ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර වශයෙන්ුත් ඵල සමාධි ප්‍රඥාව උපදවාගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසෙත් මේ දේශනාවෙහි ප්‍රථමයෙන්ම නිවන් මඟ අරමුණු කරන්නට අවශ්‍ය කරන කෙටි සදහම් පෙළක් පළමුව මේ විස්තර කරන්නට බලාපොරොත්තු වන සූත්‍ර දේශනාවට මත්තෙන් පෙන්눔 කරන්න මතකොට දක්වන්නට කැමැතියි. සංයුත්ත නිකාය සමන බ්‍රාහ්මණ වර්ගයේ ජරා මරණ සූත්‍රයයි අද දවසේ අපි මේ දේශනාව සඳහා ආශ්‍රය කරගන්නේ. සංයුත්ත නිකායේ සමන බ්‍රාහ්මණ වර්ගයේහි ජරා මරණ සූත්‍රය. ඒ තමයි මේ දේශනාව සඳහා ආශ්‍රය කරගන්නේ. ජරා මරණ ගැන සඳහන් කරන්නේ ජරා මරණයන්ගෙන් සදහටම බැහැර වෙන්න මඟ පෙන්වා දෙන්නයි. මේ දේශනාව බලාපොරොත්තු වෙන්නේ ඒට ප්‍රථමයෙන් මේ අදහස් පෙළ කෙටියෙන් සඳහන් කරන්න කැමතියි. පින්වත්නි, ඔබත් මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම උතුම්කම තේරුම් අරගෙන තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් සියලු සත්‍යවම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ බව ඔබ දැනුවත්ද? නරක තිරිසන් പ്രേත අසුරණං වූ සතර අපායේ වැඩිපුරම ඔබත් මමත් ඇතුළුව 31ක් සක්වලවල සියලු සත්වෝම අතීතයේ උපත ලබා තිබෙන්නේ. හැබැයි 4ක් නෙමෙයි. නරකයේ කොටස් 136ක්.
එහි ඉපදුනොත් මේ අපි මේ අනුමෝදන් කරන පිනක් අනුමෝදන් වෙන්න බෑ. කරන ලද විපාකයේ අනුව කරන ලද අකුසලයේ විපාකයේ අනුව එහි කාලය ගත කළ යුතුමයි. දැන් මහා නිරය අවීචය වගේ න කල්පයක්කට වඩා කාලය ගත කළ යුතු වෙන දුක් විඳිය යුතු වෙනවා. තිරිසන් ලෝකයේ කොච්චරද? പ്രേත විශේෂ කොටස් 4ක්. පින් අනුමෝදන් වෙන්න පුළුවන් පරදත්තෝපජීවී කොටසේ පමණයි අසුරුනිකාය. දැන් මේ 4 පය වැඩිපුරම උපත ලැබලා ඊටාම දුර්ලභ අවස්ථාවක් තමයි මේ ඔබත් මමත් මේ ලබාගත් මනුස්ස ජීවිතය. මේ මනුස්ස ජීවිතය අපි ලබනකොට අපට ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිලා තිබෙනවා. අබුද්ධෝත්පාද කාලයක නෙමෙයි බුද්ධෝත්පාද කාලයක මුණ ගැහිලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් බවට පත් වෙන්න පතිරූප දේශයකයි උපත ලැබලා තිබෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට ඕනෑ තරම් තිබෙනවා. අපිට ඒක ඇති කරගන්නත් පුළුවනි. අපි මේ ධහමට ලං වෙමු. මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයත් හැම මොහොතක් පාසාම අපෙන් ගිලිහිලා යනවා. සම්මතයේ අවුරුදු 100ක් හෝ සල්පයක් වැඩි ලෙස මේ යුගය තුල තිබුණත් හැම දිනාටම එසේ නොවන බව පැහැදිලි. මෞකසේ කලලයට විඥානීය සකස් වූ මොහොතේ පටන් වැඩෙනවා කියන දසමාසයත් ඕනම මොහොතක් අවසන් මොහොත විය හැකියි. වැඩෙන බිහි වෙන අවස්ථාවත් ඉන් අනතුරු ජීවත් වෙන කාලේ සම්මතයේ 100ක් ආයු කතාව තිබුණත් ඕනම ආස්වාස ප්‍රස්වාසයක් අවසන් ආස්වාස ප්‍රස්වාසය විය හැකියි. හැම මොහොතක් පාසාම චිත්තක්ෂණයක් පාසාම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙලා යනවා. එහෙමනම් ලැබූ අවස්ථාවෙන් අපි උතුම් ප්‍රයෝජනයක් අර ගත්තද ගනිමින් ඉන්නවද? ඒ උතුම් ප්‍රයෝජනය ගන්න හිතේ කල්පනාවක් හැඟීමක් තියෙනවද? නැත්තම් කල් දමමින් දෙන්නේ. එතකොට ඔබ හිතනවද ඉගෙන ගන්න කාලය අවශ්‍යයි, රැකියා කරන්න අවශ්‍යයි, ගේ දොර අවශ්‍යයි ද මේ ආදී වශයෙන් සැලසුම් ගැන විස්තරය කියන්න පුළුවන්. ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි කියන හැඟීම සඳහන් කළා. ඔය ඕනම අවස්ථාවක ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දැන් පුංචිම කාලේ පුංචි දරුවන්ට අවබෝධයක් නැහැ. ඒ දරුවෝ ඉන්ද්‍රියන් මෝරායන තෙක් දෙමව්පියන් වැඩිහිටියන් විසින් හදන්න වඩන්න පෝෂණය කළ යුතුයි. නමුත් අවබෝධයට එනකොට අපිට පුළුවන් අවස්ථාව හදාගන්න. ඒ ලොකු මහත් වෙනකොටනේ අකුසල කර්ම නැත්නම් පාප කර්ම අකුසල කර්ම කිරීමේ හැකියාවත් වැඩි වෙන්නේ. දැන් පුංචිම දරුවෙක් සියුම් ලෙස ඇලීම සහ ගැටීම ඇති වෙන්න පුළුවන්. කුසගින්නට හඬාවි, කිරිල්ලා ලං වේවි, සුරතලයට ආදරය වගේ දැනනකොට ලංව ඉඳීවි, අකමැති තැන අඬාවි, මැසි මදුරුව පීඩා කරනකොට ලෙඩ දුක් ඉදිරියේ හඬාවි. හැබැයි තදින් කිසිවක් ඇලීම ගැටීම අකුසල සිද්ධ වෙන ආකාරයෙන් ඒක අඩුයි. එහෙත් ඉන්ද්‍රියන් මෝරාගෙන එනකොට නිමිති අරගෙන අර බාහිර අරමුණු හා සමගින් එකතු වෙලා අකුසල ධර්ම වැඩිීමේ හැකියාව වැඩි වෙගෙන යනවා. දැන් මේ හැටියටයි අපි තේරුම් ගන්න. එතකොට ඉගෙනීම, උසස් අධ්‍යාපනය, රැකියාව, ගිහි ජීවිතවල විවාහ, දරුවෝ, රැකියාව, ව්‍යාපාර, වෘත්තිය, ගේ දොර, යාන වාහන, පෞල් පරිසරය තුළ, සමාජය තුළ, රට ලෝකයේ තුළ යුතුයකම් ඔබ සමස්තයක් ලෙසින් ජීවත් වෙනවා කියන මේ දේ මේ පැවැත්ම තුළ, සම්මුති පැවැත්ම තුළ සිද්ධ වෙන දෙයක්. ඒ පැවැත්ම එක්කම අර ජරා මරණ නැත්තම් ලෙඩ දුක්, මහලුවටපත් වීම, මහලු බවටපත් වීම, ප්‍රියංගෙන් වෙන්වීම, අපයන් එකතු වීම, බලාපොරොත්තු කඩවීම, ඕනම මොහොතක මරණය තුරුම කොටගෙන ඔය අතර තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඔබ කියන දුක සැපත් එක්ක ජීවත් වෙනවා කියන තැන. ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්නත් පුළුවන්. මම මුලින් අර කරන ලද ප්‍රකාශයක්, දේශනාව කොටසත් සමග අතීත සංසාර ගමනේ ඔබ අප සිළු දෙනාම අප්‍රමාණ කාලයක් වැඩිපුරම සතර පායෙ පිදිලා දුක් විඳලා ලබාගත දුර්ලභ ජීවිතයයි මේ ගත වෙගෙන යන්නේ.
ඒ ජීවිතය තුළ තමයි පැවැත්ම තුළ මේ ඉගෙනීම රැකියාව ඔබේ විවාහය දරුවෝ ගේදර යුතුයකම් ආදී වශයෙන් පවසන්නේ. පින්වත්නි, දුර්ලභ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි ඔය පැවැත්ම තුළ කරන කියන කටයුතුත් එක්කම සිදු කරමින් ඉන්නවද නැද්ද? සිදු කරමින් ඉන්නව නම් හොඳයි. නැත්තම් ඉගෙන ගන්නවා, රැකියාව කරනවා, විවාහය දරුවෝ යුතුයකම් ජීවත් වෙනවා කියන තැන අදහස් කරන්නේ අභාවිත හිතකින් ඇලීම ගැටීම ඔස්සේ ජීවිතය පාත්වනවා කියන එක. ලෝභ දෝෂ මෝහත් එක්ක ජීවත් වෙනවා කියන එකයි. Taman කැමැති අරමුණට දැඩි කැමැත්තක් ඇති කරගෙන ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, බොරු කීම් ආදී වශයෙන් පස්පව් දස කුසල් පවා සිද්ධ කරමින් ඒ දේ කරන්න පුළුවන්. දැන් මෙතනින් අදහස් කරන්නේ ඉගෙන ගන්න දරුවන්ට බලවත් වූ කැමැත්තෙන් ඒ දේ සිද්ධ කරන්න එපා කියන එක නෙමෙයි. රැකියාව වෘත්තිය දියුණුවක් අපේක්ෂාවෙන් ඒ දේ කරන්න එපා කියන එක නෙමෙයි. බලවත් වූ ඕනෑකමෙන් ගේ දොර ඉදි කරගන්න එපා කියන එක නෙමෙයි. අවබෝධය තිබෙන්න ඕනේ. හටගත්ත හැම දෙයක්ම නැති වෙලා යනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං අපි නිතර දේශනා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ සාරාංශය කොට ගත්තොත් එයයි යමක් හට ගන්නා සුළුද ඒ දේ නැතිව යනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ විනාශ නොවන කිසිම දෙයක් හටගන්නේ. හටගන්න හැම දෙයක්ම නැති වෙනවා. ඒ බව තේරුම් අරගෙන සම්මුතියට උත්සාහයේ අදිෂ්ඨානයේ ධෛර්යයෙන් කටයුතු කරනවා මේ යහපත් වූ ඵලය නෙලා ගන්න. ඊළවරක් උසස් අධ්‍යාපනයක්, රැකියාව, ගේදොර ආදී වශයෙන්. එහෙත් ඒ කිසිවක් කෙරෙහි හිතෙහි අනිත්‍යාකාරයෙන් දැඩිව ගන්න මේක මමමයි, මේක මගේමයි, මේක ස්ථිරයි. හොඳින් බැරි නම් නරකින් හරි, ධර්මයෙන් බැරි නම් අධර්මයෙන් හරි මේ දේ ඉටු කරගන්න ඕන කියන එක තැනක නැහැ. අර යහපත් වූ අරමුණ ඉටු කරගන්නෙත් හට අරගෙන මේ නැති වෙනවා කියන පුරුදු කරන ලද හිතත් සමග, මනසත් සමග දැඩිව ඉගෙනීමට කැමැත්තක් ඇති කරගන්නවා. ඒ කියන්නේ යහපත් වූ ඵලය වෙනුවෙන්. නමුත් මේ සදාකාලික ස්ථිර නැහැ. මොනතරම් වෙහෙසලා මහන්සියලා පැය 24ම නිදි වරාගෙන මේ ඉගෙන ගන්න රැකියාව කරන්නේ දිනුවටයි කියලා කිව්වත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. හට අරගෙන බිඳින්න නැතුව යනවා. ඒ අදහස හිත පුරුදු කරමින් පවත්වාගෙන යහපත් වූ අරමුණ වෙනුවෙන් දැඩිව කටයුතු කරනවා. බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස වාඩි වුණේ ඇටලේ මස් නහර වියකී සිඳී නැතිව ගියත් බුදු වී මිස නොනැගිටිමි කියන චතුරංග වීරෙන් යුක්තවයි. දැන් පැහැදිලි? ඔබ ඉගෙනීම රැකියාව හා අනාගතයේ පිළිබඳව සංසුම් කරලා බලවත් වූ වීරෙන් කටයුතු කරන්න. එහෙත් පදනම කුමක්ද? කිසිවක් සදාකාලික නැහැ. ඒ සියල්ලම හේතුන්ගේ ඵල, හේතුන්ගේ විසිරයමෙන් නැතිව යනවා. ඒ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්කන ධර්මයෙන් වටහා ගන්න. එතකොට මොකද වෙන්නේ? අපි අර දැඩිව කටයුතු කරනවා. අපි දැන් ගත්ත නිදසුන ඉගෙනීම රැකියාව, ඔබේ විවාහ, දරුවෝ, ගේදර, යුතුයකම් ආදී වශයෙන් දියුණුව කියන තැනට කටයුතු කරනවා. හැබැයි ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර ආදී පස්පව් දස කුසල් වලට යන්නේ නැහැ. වචනෙන් කේලම් කීම්, බොරු කීම්, කේලම් කීම්, පරිස වචන හිස් වලට යන්නේ, වචන වලට යන්නේ නැහැ. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිසි, දැඩි ආසාව, තරහව, වැරදි දැක්ම, දුන් දෙහි විපාක නැහැ, යහපත් වූ සිරිතර විපාක නැහැ, ගරු කිරීම වල විපාක නැහැ, හොඳ නරක කියලා කර්මයක් එහෙම කුසල අකුසල පව්පින් කියලා යමක් නැහැ. ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටියකට යන්නෙත් නැහැ. අවබෝධයෙන් යුක්තව යහපත් වූ ඵලය වෙනුවෙන් කටයුතු කරනවා. එහෙත් සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණට යටත් ඒ බව දැනගෙන යහපත් වූ ඵලය වෙනුවෙන් දැඩි උත්සාහයෙන් කටයුතු කරනවා. එතකොට ඔබ මනවින් වෙහෙස මහන්සි වෙලා අධ්‍යාපනය ලැබලා සුදුස්සෙක් වෙලා ඔබටත් අන්නයට ප්‍රයෝජනයක් වන වෘත්තියක්, ව්‍යාපාරයක් ධර්මානුකූලව කටයුතු කරමින් ගේදොර මනාව ඉදි කරගෙන දැන් ජීවිතය පාත්තනවා. හැබැයි ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. තණ්හා, මදමාන, දිට්ඨි ඒවා හඳුන්වන ප්‍රපංච කියලා. මොනවද? ප්‍රපංච. මේ ප්‍රපංච වලින් බැහැරව ජීවිතය පාත්තනවා. උගත්කම මහන්සියෙන් මේක මේ ලෞකික දැනුම ගත්තේ. ඒක
තමාටත් අන් අයටත් යහපතක් වෙන්න. සියලු සත්වයෝම දුකට කැමති, සැපට කැමති. බුදුදහම උගන්වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ ජීවිතය පාත්තන. ගේ දොර දැන් මනාව සම්මතය තුළ වෙහෙස මහන්සිය නිසා ඔබ ලෞකිකව දියුණු වෙලා හදාගෙන තියෙනවා. හැබැයි මේත් එක දැඩිව තෘෂ්ණාවක් නැහැ. අනුන්ගේ දෙයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වගේම අතෘප්ති කර ආශාවෙන් යුක්තව දවසක වන්නේ කාලය ගවන්නේ සිතුවිලි පාත්තන්නේ හේතුව මේ මම කියන සම්මුතියට මම කියන ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. එයත් එක්කනේ අනිත් අරමුණු සියල්ලම තියෙන මම සියල්ල තීරණය වෙන්නේ මම මුල් කරගෙන ලෝකයේ පවතින්නේ. ලෝකයේ තියෙන තමා තුලමයි. මේ ස්කන්ධ පංචකයේ තුලමයි ලෝකයේ තියෙන්නේ. ඔබ හිතන ආකාරය තමයි බාහිර ඔය වස්තුපවා තීරණය වෙන්නේ. ඔබේ හිත දුකට තද ඇලීම හෝ ගැටීම නිසා දුකටපත් වුණොත් ඔබ කියන්නේ මගේ ලෝකය කඩාගෙන වැටුණා කියලා. ලෝකය අඳුරයි කියලා. ඒ කිව්වේ අහස පොළොව විපතක් වුණා කියන එක නෙවෙයි. ඔබේ සිතත් එක්ක ඇති වෙච්ච ගැටලුවක්. නිසා ලෝකය කියන්නේ ওই ස්කන්ධ පංචකයමයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයමයි. ඒ හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. එතකොට සම්මතය තුළ දැඩි උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ධෛර්යයෙන් සීලේ පිහිටලා කටයුතු කරනවා. අවබෝධය තිබෙනවා. හටගත්ත වගේම නැති වෙනවා. ඒ නිසා ලෝභ දෝෂ මොහ මුල් කරගත්ත පස්පව් දස කුසල් වලින් බැහැරව සිත සමාධිය වෙත ලං කරගන්නවා. සචිත්ත මනුරක්කත අකුසල් වලින් සිත රැකගෙන කටයුතු කරන්නේ කියන අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා. දැන් පින්වත්නි ජරා මරණ සූත්‍ර දේශනාව පැහැදිලි කරන්නට මත්තෙන් ඔබට දහම් කරුණු කීපයක් මතක් කරේ. දැන් මේ දහම් කරුණු ඔබ නොදන්නව නෙමේ වැඩි පිරිසක් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කරන ඇත්තෝ දන්නවා. නමුත් තමන්ගේ ක්‍රියාවලිය තුළ හිතන කියන කරන කටයුතුත් එක්ක ඒ දහමට අනුගත වෙලා සිටිනවද කියලා ඔබ ඔබෙම ප්‍රශ්න කොට බලන්න. එතකොට ඔබට වටහා ගන්න පුළුවන් තව කොයිතරම් දුරට අපි භාවිත බහුලීකත ලෙස මේ ඇති කරගත යුතුද කියලා ඔබට වැටහෙනවා ඇති. හොඳයි පින්වත්නි, ඊළඟට සංයුත්ත නිකායේ සමන බ්‍රාහ්මණ වර්ගයට අයත් ජරා මරණ සූත්‍ර දේශනාවයි අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳින් ශ්‍රවණය කරන්න, ධාරණය කරගන්න. ඒ අනුව ධර්මයට මුහු කළ මනසක් අපි ඇති කරගනිමු. මා සිංහල තේරුම සඳහන් කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි භික්ෂුවක් නැත්නම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දන්නේ නැද්ද? එතකොට පැවිදි වෙච්ච උතුමෙක් වෙන්න පුළුවන්. බමුණෙක් කියන තැනින් අපි හිතමු ඔබ වගේ ගිහි කෙනෙක් කියලා. දැන් මේ අහගෙන ඉන්න පිරිස ඔබ ගිහි අයෙක් නම් දැන් දේශනා කරන අප වගේ ශ්‍රමණ අයෙක් පැවිද්දෙක් පැවිදි උතුමෙක් ඔබ ගිහි අයෙක්. එහෙම වෙන්න පුළුවන්. අන්න ඒ විදියට ජරා මරණ නොදනිද්ද? ජරා මරණ දන්නේ නැද්ද? ජරා මරණ සමුදය නොදනිද්ද? ජරා මරණ වල සමුදය කිව්වේ හට ගැනීම දන්නේ නැද්ද? ජරා මරණ නිරෝධය නොදනිද්ද? ජරා මරණ වල නැතිවීම නිරෝධය දන්නේ නැද්ද? ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිද්ද? ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැද්ද? මහණෙනි ඒ ශ්‍රමණ හෝ නැත්නම් ඒ බ්‍රාහ්මණයා හෝ ශ්‍රමණයන් කෙරෙහිද බ්‍රාහ්මණයන් කෙරෙහිද සම්මතේ නොවේ. දැන් සත්පුරුෂ වූ ලෙස ධර්මයට යොමුණු ඇසකින් හිතුවොත් ශ්‍රමණයන් තුලත් බ්‍රාහ්මණයන් තුල සම්මතේ එවැනි කෙනෙක් වෙන්නේ නැහැ. ජරා මරණ දන්නේ නැහැ, ජරා මරණ සමුදය දන්නේ නැහැ, ජරා මරණ නිරෝධය දන්නේ නැහැ, ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ. සම්මතයේ තුල ශ්‍රමණ ධර්මයේ හරි බ්‍රාහ්මණ ධර්මයේ හරි ඒ අය එහි යුක්ත අයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ශ්‍රමණ අය හෝ බ්‍රාහ්මණ ඒ අය හෝ ඒ ශ්‍රමණ ධර්මයේ හෝ බ්‍රාහ්මණ ධර්මයේ ඵලය හෝ මේ අත්භවයේ විශිෂ්ට ඥානයෙන් දෙන පසක් කොට ඊට පැමිණ වාසය කිරීමක් කෙරෙන්නේ නැහැ. එතකොට ශ්‍රමණ ධර්මයේහි ඵලය ලබන්නේත් නැහැ. මේ ජීවිතේම විශිෂ්ට ඥානයක් ලබාගෙන ජීවිතයක් පවත්වන්නෙත් නැහැ. එතකොට බ්‍රාහ්මණයන් හැටියට දක්වපු ගිහි අයට වුණත් පින්වත්නි බ්‍රාහ්මණ ධර්මයේ ඵලයක් ලබා ගැනීමක් හෝ මේ අත්භවයේ විශිෂ්ට ඥානයෙන් දැන අවබෝධ කරගෙන වාසය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ.
දැන් මේ අදහස තමයි පෙන්눔 කරන්නේ. දැන් ඔබ හැම කෙනෙක්ම මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන කුමක්ද පින්වත්නි? ධර්ම මාර්ගයට එකතු වුණාම ඔබ ධර්ම ශ්‍රවණය කළ ධර්මාබෝධය ඇති කරගෙන මේ ජීවිතේම ධහමින් සැනසෙන්නනේ බලාපොරොත්තු වෙන්නේ. අවසානයේ ඔබ මිය ගිය අයටත් ප්‍රාර්ථනා කරන්නේ ඔබ සැනසෙලා ඒ අයටත් ඊතා ඉක්මන් අවස්ථාවකම මේ සියලු දුකින් අත්මිදීම නම් වූ ඒ අවස්ථාව. එනම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනම අරමුණු වේවා නැත්නම් ඔබේ වචනින් නිවන් සැප ලැබේවා කියන අදහසයි. ඒ අදහස ගැන හිතනවනම් අන්න ඒට අනුගත වෙන්න තමයි උපකාර වෙන ධර්මය තමයි දැන් මේ ජරාමරණ සූත්‍ර දේශනාවෙන් පෙන්වම් කරන්නේ. ශ්‍රමණේක් වුණත් නැත්නම් පැවිද්දෙක් වුණත් ගිහි අයෙක් වුණත් බ්‍රාහ්මණය කියන වචනේ ගිහි අයෙක් වුණත් මේ ස්වභාවය දන්නේ නැත්තම් එයා ශ්‍රමණ ධර්මයේ තුලත් නැහැ බ්‍රාහ්මණ ධර්මයේ තුලත් නැහැ. ශ්‍රමණ ඵලය ලබන්නේත් නැහැ බ්‍රාහ්මණ ඵලය ලබන්නේත් නැහැ. විශිෂ්ට ඥාණයෙන් දැන ජීවිතය ගත කරනවා කියලා එහෙම කියන්න පුළුවන් කමකුත් නැහැ. මේ ධර්මය දන්නේ නැත්තම් පැවිදි වෙච්ච එකේ වටිනාකම තේරුම් අරගෙන පැවිදි වූ ජීවිතේ හැබැයි පැවිදි සුව විඳින්නෙත් නැහැ. ගෘහස්ත ජීවිතේ දුර්ලභව ලබාගත මනුෂ්‍ය ජීවිතයේ ගිහි ජීවිතයක් ගත කළත් එහි ඵලයක් ලබන්නේත් නැහැ. ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් වටිනා ඵලයක් ලබන්නේත් නැහැ. විශිෂ්ට ඥානයක් පසක් කරගෙන ජීවත් වෙනවා කියන තැනක ඇත්තෙත් නැහැ. ඒක ලෝකෝත්තර දහම් කතාවක් එතන තියෙන්නේ. ඒ අවබෝධයත් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ කරුණු දැන ගැනීම අවශ්‍යයි. දැන් ඔබ හිතන්නේ අපි දන්නවා කියලා. ඔව් සම්මුතිය තුළ දැනගෙන ඉන්න පුළුවන්. නමුත් අඩුම තරමේ ධර්ම මාර්ගය තුළ අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්කම ලැබෙන්නේ සෝතාපන්නවත් වීමෙන් අනතුරුයි. මොකද සෝතාපන්න වුණාට පස්සේ සතර අපායේ වැහෙනවා. නරක තිරිසම් പ്രേත අසුර සතර අපායේ කවදාවත් නැවත උපදින්නේ නැහැ. නියත සම්බෝධි පරායන වෙනවා. අත්‍යන්තයෙන්ම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකත් අවස්ථා 7ක් ඇතුළත උපත් 7ක් ඇතුළත ඒ தත්ත්වයටපත් වෙන. ඒකයි මේ විශ්වාසය. තථාගත බුදුරජාන් වහන්සේගේ දේශනාව. එතකොට සසරට බැඳ තබන සංයෝජන 10ක් තියෙනවා. ඔබ ඒ දන්නවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග, රූපරාග අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන මේ 10. සෝතාපන්න වෙනකොට මේ 10න් පළවෙනි 3 සක්කාය දිට්ඨි. මොකද සක්කාය දිට්ඨි කියන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකේ ස්වකීය කොට ගැනීම. රූපය මගේ මම වෙයි මගේ ආත්මය වන්නේ. වේදනාය මගේ මම වෙයි මගේ ආත්මය වන්නේ. සංඥාව මගේ මම වෙයි මගේ ආත්මය වන්නේ. සංඛාර මගේ මම වෙයි මගේ ආත්මය වෙන්නේ. විඥානය මගේ මම වෙයි මගේ ආත්මය වන්නේ. මගේ ආත්මය කිව්වේ මගේ වසඟේ මට ඕන විදියට පවත්වා ගන්න පුළුවන් කියන එක. මේක නිට්ටයයි. මේක සදාකාලික සැපක්. මේක ස්ථිරයි කියලා ගැනීම. කෙටියෙන් ගත්තොත් මේ මුළු ජීවිතේම මගේය මම වෙමි මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගැනීම. ස්කන්ධ පංචකයේ ස්වකීය කොට ගන්නවා. ඔබ කියන්නේ මමයි මගේ කියන දෘෂ්ටියක් ඇති කරගෙන කියලා. නැත්නම් මමය මාගේ කියන හැඟීම කියලා කිව්වේ සක්කාය දිට්ඨිය කියලා. ඒ අදහස. මේ මුළුමනින්ම බැහැර වෙන්න ඕන. බලන එක කොයිතරම් සියුම් ලෙස දැකගත යුතුද කියලා. එතකොට ස්කන්ධ පංචකයම මගේ මම වෙයි මගේ ආත්මය කියලා අවබෝධයට ගන්න. ඔබ කියන විදිහට මුළු ජීවිතේම මේ අවබෝධයට ගන්න. ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් සිතුවිලි මේ සියල්ලම චිත්ත චෛතසිකවල පටන් සම්මුතියට පැවැත්වුවත් මම මගේ කියලා ඔබ ලෝකේ ජීවත් වුණත් පරමාර්ථ වශයෙන් පරම සත්‍ය වශයෙන් මේ සියලු තුළ පවතින පටිච්ච සමුප්පන්න බව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක ඒ හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. නිසා කිසිවෙක් හෝ කිසිවක් කෙරෙහි ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් අපේ රූපස්කන්ධය මුල් කොටගෙන ස්කන්ධ පංචකය පාත්තනකොට ජීවත් වෙනකොට කිසිදු පුද්ගලයෙක් හෝ කිසිදු වස්තුවක් කෙරෙහි සම්මුතියට මම මගේ කියා පැවැත්වුවත් කටයුතු කළ පරම සත්‍ය වශයෙන්
මගේ මම වෙයි මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගැනීමක් නැහැ. උපාදානය විය යුතු නැහැ. මේ තමයි කෙලෙසුන්ගේ සංසිඳන මඟ. ශෝක පරිදේව දුක් දුම්නස උපායාස උපායාසකෙන් බලවත් සිත් ඇවුල්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් බැහැර වෙන මඟ. සතර අපායෙන් ගැලවෙන මඟ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ නිවන. එතකොට සක්කාය දිට්ඨිය මුළුමනින් බැහැර වෙන්න ඕනේ. විචිකිච්ඡා බුද්ධ ආදී අටතැන්ගේ සැකය බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ ආර්ය සංඝ රත්නේ ත්‍රිශික්ෂාව සීල සමාධි ප්‍රඥා අතීත භවයේ අනාගත භවයේ අතීත අනාගත භව දෙකම හා පටිච්ච සමුප්පාදය මෙන්න මේ අට කෙරේ සැකයකින් තොරව ධර්ම මාර්ගයට එකතු වෙනවා. සීලබ්බත පරාමාස ආරෂ්ඨාංග මාර්ගයේමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් මේ මග මේන් තොර වෙන වෘතියක් හෝ වෙන සීලයක් සමාදන් වීමක් නැහැ. මේ ධර්ම මාර්ගයේ ඔස්සේ අනුගමනය කරනකොට එසේ නොයි ඒ ආකාරයෙන්ුයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන මුළුමනින් බැහැර වෙන්නේ. ඒ ස්වභාවය නැත්තම් තවමත් අපිට කොයිතරම් ඇහුවත් දැනුම තියෙනවා කිව්වත් පුස්තකාලයක් ආශ්‍රය කරගෙන ඉන්නේ කිව්වත් සැනසුමක් ලබන්න බෑ. සෝතාපන්න නොවි කලුරිය කරන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඕනෑම කෙනෙක් අනතුරක ඉන්නේ චුතියට භවාංගයන්ගේ කෙලවර සිතුවිල්ල චුතියට ලෝභ දේශ මෝහ අරමුණු වුණොත් පින්වත්නි පටිසන්ධිය දුගතියක සිද්ධ වෙන්න පුළුවන්. කොයිතරම් පින්දහම් සිදු කළාය කියන කෙනෙක් වුණත් යම් විටක කෙටි කලකට හෝ ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. සෝතාපන්න වීමෙන් පමණයි සදාකාලිකවම දුගතියෙන් බැහැර වෙන්නේ. දැන් මේ දීර්ඝ කතාවක් පෙන්눔 කළේ මේ සූත්‍ර දේශනාවත් මුල් කරගෙන ඔබට දහමින් සැනසෙන්න මාර්ගයට එකතු වෙන අවස්ථාවක් හදලා දෙන්න. පින්වත්නි දැන් ජරාමරණ සූත්‍ර දේශනාවේ අපි සඳහන් කළානේ පැවිදි වුණත් ගිහි වුණත් අපි දෙපාර්ශ්වයේම මේ කරුණු දැනගෙන පවතින්න ඕන. ඒ තමයි මේ සූත්‍ර දේශනාවට අනුව පින්වත්නි ජරා මරණ දැන් දන්නේ නැත්තම් ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණයෙක් කියන සම්මුතිය තුලවත් ඕන් නැහැ. ඒ ශ්‍රමණ ධර්මයේ බ්‍රාහ්මණ ධර්මයේහි ඵලය හෝ විශිෂ්ට ඥානයෙන් දැන ජීවත් වෙනවා කියන තැනක් නැහැ. කුමක් නම්ද? එනම් ජරා මරණ නොදනිද්ද. ජරා මරණ සමුදය නොදනිද්ද. ජරා මරණ නිරෝධය නොදනිද්ද. ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිද්ද. අන්න එහෙම වුණොත් ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ ශ්‍රමණ කියන බ්‍රාහ්මණ කියන සම්මතයේහිවත් අයිති වෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රමණ ධර්මයේ බ්‍රාහ්මණ ධර්මයේ ඵලය හෝ මේ අත්භවයේ තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන අවබෝධ කොටගෙන පැමිණ වාසය කරනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි බලමු. දැන් ඔබත් මේ දේශනාව ඔස්සේ ඔබේ තියෙන දැනුමත් හා සමගින් අනුක්‍රමයෙන් අවබෝධයට ඔබේ මනස සකස් වීමක් පින්වත්නි අවශ්‍ය කරනවා. දැන් ජරා මරණ නොදනිද්ද. දැන් ජරා මරණ දැනගන්නේ කොහොමද? ජරා කියන්නේ කණ්ඩිච්චං පාලිච්චං වලිත්තවත ආදී වශයෙන් සරල ලෙසින් ගත්තොත් කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා, දත් ගිලිහි යනවා, ඉන්ද්‍රියන් අස කන ආදී ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවයක් ඇතුළු මේ ජරා. මරණ එතකොට මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගේ මේ ස්කන්ධ පංචකයේ එතකොට විසිරීමක් සිද්ධ වෙනවා. ස්කන්ධ පංචකයේ විසිරීමක් සිද්ධ වෙනවා. දැන් රූප ස්කන්ධේ නම් මේ කයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර විසිරීමක් සිද්ධ වෙනවා. එතකොට වේදනා සංඥා සංඛාර ඇසුරු කරමින් සකස් වුණු විඥාණය බැහැර වෙලා යනවා. ආයු උස්මාච විඥානං ධර්මයේ පැහැදිලි කර මේ ආයුසයි උස්නයයි විඥාණයයි බැහැර වෙච්ච තැන තමයි එතකොට මරණයටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ජරා මරණ අපි දන්නවා කියලා කියන්නේ කොහොමද? නොදන්නවා කියලා කියන්නේ කොහොමද? දැන් නොදන්නවා කියලා කිව්වේ මේ ජරා මරණ සකස් වෙන්නේ කොහොමද? දැන් ඒක සමුදය කියන තැන තියෙනවා. නමුත් ජරා මරණ කියන තැන හඳුන ගන්න අපි සමුදය කියන තැනත් හට ගැනීම පිළිබඳවත් අවබෝධයක් අවශ්‍යයි. දැන් පින්වත්නි ජරා මරණ සකස් වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක බලන්න. පටිච්චසමුප්පාද ධර්මයේ සාරාංශ කොට ගත්තොත් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති.
ඉමස්මින් සති ඉදං හොති. මේ පවතිනකොට මේ ඵලය හට ගන්නවා. ඉමස්මින් අසති ඉදං නොහොති. මේවා නැති වෙලා යනකොට විසිරලා යනකොට මේ ඵලයක් නැති වෙලා යනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේවා උපදිනකොට මෙන්න මේ ඵලයක් උපදිනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඵලය මේ හේතු නැති වෙලා යනකොට මෙන්න මේ ඵලයක් නැති වෙලා යනවා. දැන් මේ තමයි පටිච්ච සමුප්පාදයේ හේතුඵල දහම් කතාව සාරාංශ කොට පෙන්눔 කළේ. දැන් මේක ඔබ බොහෝ කෙනෙකුට මතක තිබෙන දහම් කතා මතකද පින්නත්? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදි වශයෙන් මතකයිනේ. අවිද්‍යාව නොදැනීම. ඒක චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි ඇති අනෝබෝධය හැටියට පෙන්වම් කරනවා. දුක පිළිබඳව ඇති අනෝබෝධය. දුක හටගත්තේ කොහොමද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාවෙන් අරමුණු වලට උපාදානීය වීම නිසා, මගේ මම වේ මගේ ආත්මය කියලා දැඩිව ගැනීම නිසා තමයි අන්න ඒ දුක හටගත්තේ. ඒ අරමුණු මම මගේ කර ගැනීම නිසා විඥානය වැඩෙනවා. විඥානය වැඩෙන තෘෂ්ණාවෙන්. නැවත උපත සිද්ධ වෙනවා. ඒතර තෘෂ්ණාවෙන් උපත සිද්ධ වෙන්නේ සතර අපාය මුල් කරගෙන. මේ තමයි දුක. තව කෙටියෙන් සඳහන් කළොත් අර හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. ඒ නිසා මේ පණ ඇති හෝ පණ නැති කිසිදු ඵලයක් මගේ මම වෙයි මගේ ආත්මය කියලා හිතින් දැඩිව ගත යුතු නැහැ. ඒ නිසා දැඩිව ගත්තොත් ලෝභය සකස් වෙනවා. ඒක වෙනස් වෙනකොට අකමැති අරමුණේදී ගැටීමක්, දේශය සකස් වෙනවා. මේ සිද්ධ වෙන්නේ මෝහය නිසා. හට අරගත්ත සියල්ල හටගත්ත වගේම නැති වෙනවා කියන අවබෝධයේ නැතිවීම මෝහය. ඒ මෝහය නිසා කැමැති අරමුණු වල ඇලෙනවා, හිතෙන් දැඩිව ගන්නවා. අකමැති අරමුණු වල ගැටීම සිද්ධ වෙනවා. මේ අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අන්නේ අවිද්‍යාව නිසා තමයි සංස්කාර සකස් වෙන්නේ, කර්ම සකස් වෙන්නේ. ලෝභ ආදී කර්ම සකස් වෙනවා. සංඛාර පත්‍ය විඥාන. එතෙන්දී කර්ම සකස් වෙනවා කියන්නේ විඥානය සකස් වෙනවා. විඥානයේ නාම රූප සකස් වෙනවා. ස්කන්ධ පංචකේ. නාම රූපෙන් සලආයතන, සලආයතනකේ ඇස කන ආදී ආයතන සකස් වෙනවා. එතකොට සලආයතන පත්‍ය පස්සෝ. ඇසෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසෙන් සිතුවිලි වශයෙන් අපි සලආයතන පත්‍ය පස්සෝ ස්පර්ශය සකස් වෙනවා. පස්ස පත්‍ය වේදනා. ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. සැප දුක් මධ්‍යස්ථ විඳීම. ඇසෙන් රූපයක් බලලා සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා. කනෙන් හඬක් අහනකොට සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා ආදී වශයෙන්. වේදනා පත්‍ය තණ්හා. දැන් අර අවිද්‍යාවත් එක්කනේ මේ ගමන් කරන්නේ. ඒ අනුවයි එතකොට වේදනාවෙන් තෘෂ්ණාවක් හට ගන්නවා. සැප කියන දේ ලබන්න කැමැති, රැක ගන්න කැමැති තෘෂ්ණාව. දුක්ඛ කියන තැන ගැටීමක් ඇති වෙනවා. ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. නැවතත් රාගයට, ලෝභයට, කාමයට එනවා. ඒ තෘෂ්ණාව ඇති වෙන්නේ. අවිද්‍යාව තුල පවතින්නේ මුලාවක්. දැන් මධ්‍යස්ථ කියන තැන, අදුක්කම සුඛ කියන තැන තියෙන අවිද්‍යාව මුලාවක් එතන පවතින. අවිජ්ජානුසය එතෙන්ට සකස් වෙනවා. නිසා වේදනාව පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. තෘෂ්ණාවෙන් අපි උපාදානය කරගන්නවා. අරමුණු මම මගේ කරගන්නවා. නැවත නැවතත් තෘෂ්ණාවෙන් බැඳෙනවා. තණ්හා සංයෝජනාන. තෘෂ්ණාවෙන් නැවත නැවතත් බැඳෙනවා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භවෝ. බැඳෙන තැන, හිතෙන් දැඩිව ගන්න තැන භවය සකස් වෙනවා. ඉපදෙමින් මරණයටපත් වෙමින් යන ගමන සකස් වෙනවා. ඒකට කියනවා භවය. නැත්තම් ස්කන්ධ පංචකය හට අරගෙන විසිරී යන ස්වභාවය. නැවතත් හට අරගෙන විසිරී යනවා. නැවතත් හට අරගෙන විසිරී යනවා. අබ්බොච්චින්න කියලා පාලි වචනෙන් සඳහන් කළේ. එතකොට භවය සකස් වුණා. භවපච්චයා ජාති. භවයේ තුල සිටනෝ නම් අපි හඳුන්වනවා ඊළඟට අර ස්කන්ධ පංචකය විසිරලා නැවත හට ගැනීමයි උපතක් කියලා. ජාති. ඉතින් උපත ලැබෙනවා කියන්නේ ජාතිපච්චයා ජරා මරණ. ඔන්න ජරා මරණ. ඊට පස්සේ තව කොටස තියෙනවනේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. දැන් මේ තමයි සිද්ධ වෙච්ච දේ. ඒක ජරා මරණ හඳුනගන්නේ දැනගන්නේ එහෙමයි. මේ තමයි ජරා මරණ. එතකොට ස්කන්ධ පංචකය මුල් කරගෙන තමයි මේ ජරා මරණ සකස් වෙන්නේ. එතකොට ස්කන්ධ පංචකය හටගන්න කුමක්ද සිද්ධ වුනේ? අර අවිද්‍යාව මුලටම ගියොත් එහෙම අවිද්‍යාව නිසා, නොදැනීම නිසා, අනෝබෝධය නිසා. මොකක්ද අනෝබෝධය කිව්වේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. ඒ නිසා මේ කිසිවෙක් හෝ කිසිවක්
මගේ මම වේ මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගන්නෑ. ලෝභ දෝෂ මොහ සකස් විය යුතු නෑ. අන්න ඒ ගැන අවබෝධයකින් තොරව ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් අරමුණු ප්‍රිය නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. එනම් ලෝභ දෝෂ මොහ සකස් වෙනවා. ඒ අවිද්‍යාව. විද්‍යාවට ආවොත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. ඒ නිසා කිසිවක් මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියන අදහසකින් සම්මුතිය තුල කටයුතු කරනවා. මම මගේ කියලා සම්මුතිය තුල පැවැත්ම තුල කටයුතු කරනවා. පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ, ස්ථිර වෙන්නේ, සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධය හිත තුල පවතින්න ඕනේ. පින්වත්නි, මේ ධම් කතාව අහගෙන ඉන්නකොට ඔබට හිතෙන්න පුළුවන් ගිහි ජීවිතය තුළ මේක කොහොමද කරන්නේ කියලා. ඉගෙන ගන්න එක, රැකියාව, රස්සාවක් හොයාගන්න එක, පාත්ත ගන්න එක, ගේ දොර හදාගන්න එක ජීවන සටනක්. මේක මම මගේ නොවේ කියලා නෙමෙයි, මම මගේමයි කියලා කොහොම හරි මේව හොයන්න ඕන, ඒක නේද මේ සිද්ධ වෙන්නේ කියලා මේ වර්තමාන කාලය තුල බොහෝ කෙනෙකුගේ හිත තුළ මේ ඇති වෙලා තියෙන්නේ මේ නොවේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ තමයි ලෞකික කතාව. අඤ්ඤා බිලාභපනස අඤ්ඤා නිබ්බාන ගාමිනී. දැන් මේ නිවන් ප්‍රාර්ථනා කරනවන සියලු දුකින් අත් මිදෙන්නටන් හිතන්නේ අන්න ඒ කතාව මේ දේශනා කරන්නේ. අඤ්ඤා බිලාභපනස ලාභ ලබන මාර්ගයේ ඔය කියන මේව නැතුව ජීවත් වෙන්න බෑ, මේව කොහොම හරි මේව ලබන්න ඕන කියන තැනක ඒ ලාභ ලැබීමේ මාර්ගය තමයි ඒ හිතන්නේ. එය අවිද්‍යාව, ලෝභ දෝෂ මොහ සකස් කරගෙන ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්නත් පුළුවන්. හිතෙන් දැඩිව ගැනීම නිසා මේව ලබන්න ඕනේ කියලා තණ්හා මදමාන දිට්ඨි, මනස ව්‍යාකූල තත්ත්වයටපත් වෙලා, හිත ගිලන් කරගෙන, හිත ගිලන් වීම නිසා කයත් ගිලන් වෙලා, ඉක්මනින්ම ලෙඩ දුක් වලටත්පත් වෙලා මොනියම් හෝ වෙලාවක මරණයටපත් වේවි. මරණයටපත් වෙනකොට මොකද වෙන්නේ? අර සිතෙහි සකස් වෙච්ච අකුසල ධර්ම, ලෝභ දෝෂ මොහ ඔසවාගෙන ගිහලා බිමින් තබනවා වගේ සතර පායතනක උපදින්නට හේතුවක් වේවි. එතකොට අගක් මුලක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් සතර පායෙම ඉපදිලා නැවත මනුස්ස ජීවිතයක් ලබන්න අපහසු තැනකම දුක් විඳින්න පුළුවන්. දැන් සුගතිය කියන තැන පළවෙනි පියවර තමයි මනුස්ස ලෝකේ. ඒතර පින තවත් බලවත් වෙන්න ඕනේ දිව්‍ය ලෝක හයෙන් තැනක උපත ලබන්න. ධ්‍යාන වඩලා තිබෙන්න ඕනේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න නම්. අඩු ගානේ මනුස්ස ලෝකෙ උපදින්නවත් අර නරක තිරිසන් ප්‍රේතර සතර පහෙන් උපදින්න පින්වත්නි මොනතරම් වෙහෙසක් ගන්න වෙයිද? කරපු පාප ගෙවිල යනකන් සිටින්නට වෙනවා. ඒවයින් නිදහස් වෙන්නට සිද්ධ වෙනවා මනුස්ස ලෝකෙටවත් එන්න. මේක දීර්ඝ කතාවක් පින්වත්. ඒ නිසා මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන එයින් ප්‍රයෝජනයක් ලබන්න වහවහ අවබෝධ කරගන්න ඕනේ. මම ඔබට මේ කතාව සඳහන් කළේ ඇයි? යම් කෙනෙක් යම් ආකාරයකින් ගැඹුරු අදහසක් ඇහෙනකොට මෙහෙම සම්මුතිය පරමාර්ථය තේරුම් අරගෙන සම්මුතිය කටයුතු කළත් පරමාර්ථය හිතේ වැඩිලා තියෙන්න ඕන කියලා හිතනකොට ඇහෙනකොට ඕක කරන්න බෑ කියන අදහස හිතට එන්න පුළුවන්. ඒ වගේම එහෙමම ධර්ම මාර්ගය තුළ පරමාර්ථ වශයෙන් දැක ගන්න බෑ කියලා කැමති දේ ඇලෙනවා, ඇලුණු දේ කොහොම හරි ගන්න බලනවා, අකමැති නම් ගැටෙනවා, ගැටෙන තියෙන තැන තරහ වෛරයෙන් ජීවිතය පාත්තනවා. මේක තමයි ජීවිතය කියලා හිතාගෙන දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ නිර්පරාදී දුගති මාර්ගයම හදාගන්න තැනකට සකස් කරගන්න බව පෙනෙනවා. මෙන්න මේ නිසා පරමාර්ථ ධර්ම අවබෝධයක් ඇති කරගෙන සම්මුතිය තුල සීලේ පිහිටලා පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුක්තව කායික වාචික සංවරයෙන් යුක්තව කටයුතු කරන්න. ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවෝ, ගේ දොර, යුතුයකම් කියන දේවල් සිද්ධ කරන්න. ඊළඟට ඔබ අදහස් කරන තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ සම්මුතිය තුල ජාතිය වෙනුවෙන්, තමන්ගේ කටයුතු වෙනුවෙන් ඒ දේ සිද්ධ කරන්න. එහෙත් එතන සීලය තියෙන්න ඕනේ. පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුක්තව හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධයෙන් යුක්තව සම්මුතියේ රට සම්මුතියෙහි ඔබ හදාගත්ත එක එක කොටස්. හැබැයි පරමාර්ථ ධර්මය අනුව හටගත්ත සියල්ලම නැති වෙලා යනවා. මම මගේ කියලා ස්ථිර කිසිවක් නැහැ. අන්නේ අවබෝධයත් එක්ක සම්මුතියක් පමණයි දැන් අපි මේ රටක් වෙනුවෙන් කටයුතු කරන්නේ. පිරිස එකතු වෙලා මේ භූමිය දියුණු කරගන්න, හැමදෙනාම සතුටින් ජීවිතය පවත්වන්න, සමගියෙන් කටයුතු කරන්න, සැනසෙලිමත් වෙන්න, මේ සම්මුතිය අපේ රට ඒ දේ කටයුතු කරන්න. හැබැයි පරම සත්‍ය වශයෙන් මේ කිසිවක්
මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. උඩට ගත් ආශ්වාසය ප්‍රශ්වාස කළ නැවත ආශ්වාස කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එතන හඳුනන්නේ මරණය කියලානේ. ඊට පස්සේ අපි දැන් කතා කරපු කිසිවක් මම මගේ කියපු කිසිවක සම්බන්ධයක් තියෙනවද? ලෝභ දෝෂ මෝහයන්ගෙන් මේ සිත වැඩිලා තිබුණොත්, විඥානීය වැඩිලා තිබුණොත්, අර මුලින් සඳහන් කළා වගේ ඔසවාගෙන ගිහිල්ලා බිමින් තබපු වගේ සතර අපාය තැනක තමයි උපදින්න වෙන්නේ. සෑහෙන කාලයකට ගැලවෙන්න බැරි වෙයි. මේ බව තේරුම් අරගෙන ඔබ අප අවබෝධයෙන් සරණ ගිය තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයට නතු වීම අවශ්‍යයි. දැන් සම්මුතිය තුළ නැවතත් සඳහන් කළොත් සීලේ පිහිටල පරමාර්ථ ධර්ම අවබෝධය සමග උත්සාහයෙන්, ධෛර්යයෙන්, අදිෂ්ඨානයෙන් ඉගෙනීම, රැකියාව ආදී වශයෙන් කටයුතු කරන්න. ඔබ අකර්මණ්‍ය වෙන්නේ නැහැ. ඔබ වඩා දියුණුවටපත් වෙනවා. හැබැයි අකර්මණ්‍ය වෙන්නේ කෙලෙස්, තද ඇලීම, ගැටීම ආදී. පස්පව් අකර්මණ්‍ය වෙන්නේ. ඔබ ප්‍රාර්ථනා කරන, ඔබ බලාපොරොත්තු වෙන ප්‍රීතිමත්, සැනසෙලිමත්, සෞභාග්‍යමත් කියන වචන පාවිච්චි කරනවන අන්න එතෙන්ට මේ පරමාර්ථ ධර්ම අවබෝධය නිසා මාර්ගය යහපත් වූ ආකාරයෙන් ඇති කරගන්න පුළුවන්. දැන් ජරා මරණ සිද්ධ වුණේ අර අවිද්‍යාව නිසා කියන එක පැහැදිලිනේ. අවිද්‍යාවේ ප්‍රතිඵල තමයි ඊළඟට ජාතියෙන් අනතුරුව ජාතිපච්චයා ජරා මරණං කියන තැනකට ආවේ. එතකොට ජරා මරණ මේ සසරේ කතාව. ඉපදීමින් මරණයට පත් වෙමින් යන ගමනක කතාව. ස්කන්ධ පංචකයේ හට අරගෙන බිඳී නැතිව යන ගමනක කතාව. දුක් ඇති බියකරු සසරේ කතාව. මේ ජරා මරණ හැටියට දක්වන්නේ. පින්නත් ජරා මරණ සමුදය කුමක්ද? දන්නේ නැහැ කිව්වේ අර අවිද්‍යාවෙන් ඇතිවෙච්ච ස්වභාවය දන්නේ නැහැ කියන එකයි. එතකොට දැනගන්නව නම් දැන් ඒකට දැනගන්න තමයි මේ කරුණු කීපය මා සඳහන් කළේ, විස්තර කළේ. එතකොට ජරා මරණ සමුදය දන්නේ නැත්නම් ඒ අය ශ්‍රමණ ධර්මයට ගැලපෙන්නෙත් නැහැ, ශ්‍රමණ ධර්මයේ ඵල ලබන්නෙත් නැහැ, බ්‍රාහ්මණ ධර්මයට ගැලපෙන්නෙත් නැහැ, බ්‍රාහ්මණ ධර්මයේ ඵල ලබන්නෙත් නැහැ, විශිෂ්ට ඥානයෙන් යුක්තව වාසය කරනවා කියලා තැනකත් නැහැ. දැන් ඒතර ජරා මරණ දැනගන්න ඕන. ජරා මරණ සමුදය නොදනිද්ද දනිද්ද? අපි මේ දෙකම එකට සාකච්ඡා කරමු. එතකොට ජරා මරණ වලට සමුදය කියන හට ගැනීම. හට ගැනීම නම් අර විස්තර කරගත්තා වගේ මේ තෘෂ්ණාව. ජරා මරණ හටගත්තේ සමුදය පහළ වුණේ මේ ආසාව, ලෝභය නැත්තම් තෘෂ්ණාව නිසායි. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේදී ත්‍රිවිද්‍යා ඥාන ලැබුවා. ඒ මොනවද? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ. තමන් වහන්සේගේ සසර පිළිබඳව දුටුවා. කුමද දුටුවේ? වැඩිපුරම අතීත සංසාර ගමන උපත ලබා තිබෙන්නේ සතර අපාය. උන්වහන්සේ බෝධිසත්ත්ව අවදීයේදී දීපංකර පාදමූලයේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී මතු බුදු වෙනවා කියලා, ගෞතම නමින් බුදු වෙනවා කියලා නීති වෙන්නේ ලැබුවයින් අනතුරුව සාරාංශකයේ කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරනකොට උන්වහන්සේ නරකයේ പ്രേත විසේ අසුරනිකයි පුදුනේ නැහැ. තිරිසන් ලෝකෙ පුදුනා. මතකයනේ වටුවේ වඳුරෙක් ආදී වශයෙන්. උන්වහන්සේ දුටුව ඒට පෙර ආතුව පටන්. නීති විවරණ ලබන්ට පෙර ආතුව පටන්. උන්වහන්සේත් වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ. චතුප්පපාත ඥාණයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තා ඔබත් මමත් ඇතුළුව 31ක් සක්වලවල සියලු සත්‍යෝම කුසල අකුසල අනුව උත්පත්ති ස්ථාන තියෙන්නේ බෞද්ධ දර්ශනයට අනුව ප්‍රධාන වශයෙන් 31යි. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දසදහසක් ගැන කියනවා. නමුත් සාරාංශ කොට ගත්තොත් ප්‍රධාන වශයෙන් 31යි. එතකොට සතර අපාය, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 කියන 31ක් සක්වල. මේ 31ක් සක්වල වල සියලු සත්‍යයෝම වැඩිපුරම උපත ලබා තිබෙන අතීතයේ සතර අපාය. ඒ මනුස්ස ජීවිතයක් ලැබීම මොනතරම් දුර්ලභද කියන කරුණ මතු කරගන්න. මෙන්න මේ එතකොට ඒ උපත ලැබුවා කියන තැනින් අපි අදහස් කරන්නේ මේ සසරේ උපත ලැබලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපායාස කියන බලවත් සිත්වල ගමන් කරනවා කියන එකයි. ඇයි එහෙම වුනේ? තෘෂ්ණාව නිසා. දැන් භාගතුන් වහන්සේ දේශනා කරන අනමතග්ග සංයුත්තේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති.
අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරතං බොහෝ කාලයක් සියලු සත්‍යෝම අනමගතග්ග කෙලවරක් දකින්ට නැති සංසාර ගමනේ අනමතග්ගෝයන් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති පූර්වාන්තයක් ආරම්භයක් නොපෙන සංසාරය අවිජ්ජා නීවරණානං අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනානං මේ සත්‍යෝ තෘෂ්ණාවෙන් සසරට බැඳිලා සන්ධාවතන් සංසරතන් ඇවිදගෙන දුවගෙන යනවා කකුල් දෙකෙන් දුවන කතාවක් නෙමෙයි ඉපදෙමින් මරණයට පත්වෙමින් යනවා කියන එකයි මේ දීඝ රත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං නුඹල හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් අප්‍රමාණ කාලයක් දුක් විඳා අවිද්‍යාව නිසා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනාන අවිද්‍යාවෙන් වැහුණම මාර්ගය සම්මුතිය පරමාර්ථය තේරුම් ගන්න බැරුව සම්මුතියට මම මගේ කියලා පැවසුවට පරම සත්‍ය වශයෙන් කිසිවක් මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ පණ ඇති පණ නැති සියල්ලම සියලු සංකත සංඛාර ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් මේ අවබෝධයෙන් තොර වුණොත් අන්න අවිද්‍යාව එනවා මගේ මම මේ මගේ ආත්මය කියලා ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු උපාදානය කරගන්නවා ලෝභ දෝෂ මොහ සකස් වෙනවා මේ තමයි අවිද්‍යාව ඒ අවිද්‍යාවෙන් සත්‍යව සසරට බැඳිලා දීර්ඝ කාලයක් දුක් විඳගෙන ගමන් කරනවා ඔක තමයි සමුදය එතකොට ජරා මරණ හටගත්තේ සත්‍යව මේ උපත ලබාගෙන සසර ඇවිදින්නේ ඒ තමයි ජරා මරණපත් වෙන එකට හේතුව සමුදය මේ ආශ්‍රව අවිද්‍යාව අවිද්‍යාවෙන් තෘෂ්ණාව සකස් වෙන ඒ තමයි ආශ්‍රව නිරෝධය නම් එතකොට දැන් සමුදය දන්නෙත් නැහැ එතකොට නිරෝධය කොහොමද දන්නේ ආශ්‍රව නැත්තම් අවිද්‍යාව නිසායි මේ දේ මේ සිද්ධ වුණේ කියන එක දන්නේ නැත්තම් එතකොට නිරෝධය මේක නැති කරගන්න ආකාරය පිළිබඳව දන්නෙත් නැහැ නිරෝධගාමිනී පටිපදා මාර්ගය දන්නෙත් නැහැ ඒ නිසා එකින් එක දැනගන්න ඕන දැන් සමුදය දැනගත්ත මේ අවිද්‍යාව නිසා තමයි තෘෂ්ණාව හේවත් මේ ආශ්‍රව කෙලෙස් මේ සකස් වුණේ කියන එක දැනගත්තා. ඒත් නිරෝධය නම් අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න ඕනේ. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. එතකොට මේ තෘෂ්ණාව ශේෂයක්වත් නැතුව නැති කරන්න. යෝ අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් නැතුව තෘෂ්ණාව කෙලෙස් බැහැර කරගත්තොත් අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න පුළුවන්. අන්න එතෙන්දී එතකොට අවිද්‍යාව නැති වෙනකොට සංඛාර නැති වෙන සංඛාර නැති වෙනකොට විඥානය නැති වෙන විඥානය නැති වෙනකොට නාම රූප නැති වෙන්න ඕනි නාම රූප නැති වෙනකොට සලආයතන නැති වෙනවා සලආයතන නැති වෙනකොට ස්පර්ශය නිරෝධය වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා වේදනාව නැති වෙනකොට තෘෂ්ණාව නැති වෙනවා තෘෂ්ණාව නැති වෙනකොට උපාදාන නැති වෙනවා උපාදාන නැති වෙනකොට භවය නැති වෙනවා භවය නැති වෙනකොට ජාතිය නැති වෙන්න ඕනි උපත නැහැ කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැති වෙනවා කියන එක. කියන්නේ නිරෝධය වෙනවා කියන එකයි. ඒතර අවිද්‍යාව විද්‍යාවට ඇති කරගත්තොත් ওই ටික දන් වෙලක් වාගේම සිද්ධ වෙගෙන යනවා. එකින් එක නැති වෙගෙන යනවා. අර යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියපු වගේම. එතකොට අවිද්‍යාව නැති වෙන්න ඕනේ. අවිද්‍යාව නැති වුණොත් විද්‍යාවට එනවා. කුමද්ද නැවත සඳහන් කළොත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිර යාමෙන් නැතුව සිද්ධ වෙනවා. ඒ නිසා සම්මුතියට මේවා මම මගේ කියලා පරිහරණය කළත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ කියන තැනකට හිත පුරුදු කරන්න ඕනේ. ඔන්න නිරෝධය. එතකොට නිරෝධගාමිනී ප්‍රතිපදාව දැනගන්න. දන්නේ නැත්තම් තමයි ශ්‍රමණ ධර්මයේ බ්‍රාහ්මණ ධර්මයේ සකස් වෙන්නේ නැත්තේ ඵලයේ සකස් වෙන්නේ නැත්තේ. විශිෂ්ට ඥානය සකස් වෙන්නේ නැත්තේ. එතකොට දැනගන්න ඕනේ නිරෝධගාමිනී ප්‍රතිපදාව. නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් ඒ තමයි ආරෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අට දැන් මේ අට විස්තර කරන්න මේ දේශනාවේ අවස්ථාව නැහැ, කාල වේලාව නැහැ. ඒ ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරන්න ඕනේ. පින්වත්නි මේ ආරෂ්ඨාංග මාර්ගය ගමන් කිරීම හඳුන්වන්නේ බ්‍රහ්මචර්යාව කියලා. නැත්නම් දැන් ගිහියත්ව පැවිදි වීමම නෙමෙයි. ගිහි ජීවිතයේ තුලත් ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරනෝ නම් වුස්සති බ්‍රහ්මචර්යං අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. එතකොට ඒ බ්‍රහ්මචර්යාව නම් ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කිරීමයි. මෙතෙන්දිත් පින්වත්නි මේ ආරෂ්ඨාංග මාර්ගයේදී දැන් සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා දිට්ඨියකින් දැන් අපි මෙතේ සාකච්ඡා කළ පරමාර්ථ ධර්මයේ මුල් කරගත්ත.
හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. නිසා සම්මුතියට සීලේ පිහිටලා මම මගේ කියා මේවා පරිහරණය කළ පරමාර්ථ වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් මගේ නොවේ, මම නොවේමි, මගේ ආත්මය නොවේ. එහෙනම් මගේ වශයෙන් පවතින්නේ. මෙන්න මේ දිට්ඨිය සම්මා දිට්ඨියත් එක්ක අපි ඒක ඇති කරගන්නවා සම්මා සමාධියක් කියලා. හිත තුළ යහපත් වූ කුසල ආරම්මණයන් කෙරෙහි සිත පාත්තනවා. එතින්දි සම්මා ප්‍රඥාව අපි මතු කරගන්නවා. සම්මා ප්‍රඥාවදී ධම්මවිචය අවශ්‍යයි. ප්‍රඥාව බලයක් අවශ්‍යයි. ධම්මවිචය කිව්වේ මේ ධාතිස්කන්ධ ආයතන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. පරමාර්ථ ධර්ම වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. ඒ ධම්මවිචය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය දියුණු කරනවා. ඒක අවබෝධයට සම්මා වායාමයේ ගේනවා. සම්මා වායාමයේ මතකයිනේ පින්වත්නි. නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් බැහැර කරන්න. නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් දියුණු කරන්න කැමැත්ත, ව්‍යායාමයේ, උත්සාහයේ, අදිෂ්ඨානයේ සිත ඒ වෙනුවෙන්ම කැප කරලා කටයුතු කරනවා. ඊළඟට සම්මා සතිය තියෙන්න ඕනේ. සතර හතිපට්ඨානෙහි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ආකාරයෙන් පුරුදු කරන ලද සිහිය පිහිටවන්න ඕනේ. ආරෂ්ඨාංග මාර්ගයේම සම්මා ප්‍රඥා එතන ඊළඟට සම්මා වායාම, සම්මා සති මෙන්න මේ තුන මුල් කරගෙනම ප්‍රධාන වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය තුල කටයුතු කිරීම නිරෝධගාමිනී පටිපදාව. ඒතර ශ්‍රමණේක් වුණත්, ගිහි අයෙක් වුණත් මෙය දන්නේ නැත්තම් ජරා මරණ, සමුදය නිරෝධේ, නිරෝධගාමී ප්‍රතිපදා දන්නේ නැත්තම් ශ්‍රමණ ධර්මයටවත් බ්‍රාහ්මණ ධර්මයටවත් අයිති වෙන්නේ නැහැ. ඵලයක් නෙලා ගන්නෙත් නැහැ. ඒ වගේම විශිෂ්ට ඥාණයෙන් දැන වාසය කරනවා කියන තැනකත් නැහැ. නිසා අපි ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා ජීවිත ගමනේ පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධ කරගෙන ඕනම මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ සියල්ල දාලා යන්න වෙන්න පුළුවන්. ඔබ අකර්මණ්‍ය කරනව නෙමෙයි. සීලේ පිළිපදලා සම්මුතිය තුළ මතකයිනේ ඉගෙනීම, රැකියාව ආදී වශයෙන් අභිවෘද්ධිය, සෞභාග්‍ය කියන දැන සතුටින් සෝවත්තිකෝ පීති ගමනියෝ සුවසේ නිරාමිස පීතියෙන් ජීවත් වෙන මග ඒක සකස් කරගන්න පුළුවන්. හැබැයි පරම සත්‍ය ඕනම මොහොතක් අවසන් මොහොත වේ. ඒ බව දැනගෙන මේ ධර්ම මාර්ගය තුල එකට එකතු වුණොත් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා ඒ ජීවිතය තුල ඵලය ලැබුවා වෙනවා. සැනසුණා වෙනවා. ඒ ධර්මයට එකතු වුණා වෙනවා. මේ ජීවිතයේම ලෞකික ලෝකෝත්තර ඵල විපාකය ලැබුවා වෙනවා. විශිෂ්ට ඥාණයෙන් යුතුව ජීවිතය පැවැත්වුවා වෙනවා. හිතන්නට යයි, අරමුණු කරන්නට යයි ආරාධනා කරමින් හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම මේ දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළා අභාව ප්‍රාප්ත වූ ඒ.පී. රංහාමි මහතා, කේ.කේ. බේබිනෝනා මහත්මිය සහ අභාව ප්‍රාප්ත සීලවතී මණිකේ මහත්මිය, ටී.බී. අධිකාරී මහතා, ජේ.පී. අධිකාරී මහතා යන අයගේ දරු මුණුබුරන් විසින් තලාවිටය අමුහෙන් කන්ද පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ ඒ.පී. රංහාමි මහතාටත්, කේ.කේ. බේබිනෝනා මහත්මියට, සඳ ලංකාව වෙල්පල්ල පදිංචිව සිට අභාව ප්‍රාප්ත සීලවතී මණිකේ මහත්මියටත්, ටී.බී. අධිකාරී මහතාටත්, ජේ.පී. අධිකාරී මහතාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමගේ සසර ගමන නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වා. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා විසින් සිදු කරනු ලබන ශාසනික සේවාව තවදුරටත් කරගෙන යාමට උන්වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදී නිර්වාණ ශාන්තිය ලැබේවායි දායක පින්වතුන්ලා ප්‍රාර්ථනා කරනවා. එය සාදුයි අනුමෝදන් වෙනවා, අදිෂ්ඨාන කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම නමිනුත් ඉහත නම් සඳහන් කළ අයුරින් දායකත්වයේ ඉසුළු ඇත්තන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන්ව ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවක උතුම් නිවනින් සැනසෙත්වා. අප හැම දිනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසීමම වේවායි අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක සාසනං.